ආයුෂ බොහෝ වේවා සියලුම දෙනාට ශ්‍රී ලාංකික හැම දෙනාටම වගේම විදේශගතව ඉන්න හැම දෙනාටම ආයු බොහෝ වෙන්න ප්‍රාර්ථනා කරනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ යන විදිහත් එක්ක අපේ ආයුෂ බොහෝ වෙයිද? අපේ ආයුෂ කෙටි වෙයිද කියන ප්‍රශ්නේ දැන් හැමෝටම තියෙනවා. සතියක විතර විරාමයකින් පස්සේ තමයි අපි වීඩියෝ එක අරන් එන්නේ. පහුගිය දවස් ටිකේම යම් දේවල් එක කාර්යබහුල වුණා. මම හිතන්නේ මේ රටේ යම් තැන්වලට යන්න සිද්ධ වුණා. අමුතු දේවල් අත්විඳින්න අත්දකින්න ලැබුණා. ඒත් එක්ක සමහර දේවල් හොයාගත්ත ඔබට ඉදිරිපත් කරන්න. සමහර දේවල් සටහන් කරගත්ත ඔබට කියන්න. ඒ දේවල් එක තමයි අද වැඩසටහන ආරම්භ කරන්නේ. ලංකාවේ අවුරුදු 60ක් 70ක් පුරාවටම කඩින් කඩ දේශපාලන පක්ෂ විපක්ෂ මේ රට පාලනය කරා. යම් විදිහේ බලපෑම් බලවේගවලට මේ රට යටත් වුණා. ඒත් එක්ක හැමදාමත් මේ රටේ මධ්‍යම පාන්තිකයට ධනපති පන්තියේ මිනිසුන්ට මේ රට සුරුපුරයක් වෙනකොට නිර්ධන පාන්තිකයට එහෙම නැත්නම් ගොවියට මේ රට අපායක් වෙන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් හැමදාමත් පීඩාවටපත් උනේ පීඩිත පන්තියේ පුංචි මිනිස්සු අපේ මිනිස්සු මහ පොළොවත් එක්ක ඉන්න මිනිස්සු. මේ වෙනකොට ලංකාවේ බහුලවම කතා වෙන පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය වෙච්ච එහෙම නැත්නම් ප්‍රවෘත්තීන් වල මාධ්‍යවල ප්‍රධානම පුවත වෙච්ච කතාව තමයි කාබනික පොහොර සහ රසායනික පොහොර අර්බුදය. මේ වෙනකොට සෑහෙන විදියට මේ බව කතා වෙනවා. අපි දැක්කා මාධ්‍ය වලින් ගොවියෝ තමන්ගේ වගාවන් වලට ගිනි තියනවා, අක්කර ගණන් ගින්නෙන් අලු කරනවා, ඒ වගේම උද්ඝෝෂණ මේ වගේ දේවල් වෙනවා. ඉතින් මේත් එක්ක අපිට තේරෙන දෙයක් තමයි මොකක්ද අමුතු විදිහේ කොමන්ත්‍රණයක්ද මේ ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම කාබනික පොහොර වලින් ගොවියාව සුරක්ෂිත කරන්න දෙයන්නේ. ඇත්තටම වගාවට ආදරෙයිද? මේ දේවල් අපේ ඔළුවට එනවා. ඒත් එක්කම ඒ දේවල් ඔළුවේ තියාගෙනම අද මට හිතුණා මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මොකද මිනිසුන්ට වග කිව යුතු මාධ්‍යවේදියෙක් විදියට මට හිතුණා මේ දේවල් වල පිටිපස්සේ තියෙන ඇත්ත නැත්ත හැම දෙයක්ම මිනිසුන්ට පෙන්වන්න ඕනේ කියලා. අද අපි ආවේ කොට්ටාව ප්‍රදේශයට. මීට කලිනුත් මොහුව ඔබ දන්නවා අපේ වැඩසටහන් හරහා ලංකාවේ පළවෙනි වතාවට සෝජාන් ක්‍රමය යටතේ ලොකු වගා බිමක්, ලොකු වගුරු බිමක් වගාවක් කරපු මේ මහා පොළොවට ආදරය කරපු හරි අපූරු මිනිසෙක් වගේ තමයි අද අපි එන්නේ. තුන් වතාවක් ලංකාවේ හොඳම ගොවියා විදියට ඔහුපත් වුණා. ඒ වගේම ඔහු පරිසරවේදියෙක්. අපිත් එක්ක අද ඉන්නවා චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහත්මයා. අයිබෝන්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව නුහුරු නෑ මේ මොන අපේ හිතවතුන්ට ප්‍රේක්ෂකයන්ට. ඇතරම ඔබතුමා මුණ ගැහෙන්න ආවෙත් මේ විශේෂයෙන්ම මේ පරිසරය ගැන මිනිස්සු ආපහු කතා බහට ලක් වෙලා තියෙනවනේ. ඒ වගේ වෙලාවක තමයි මේ ඔබතුමා හම්බෙන්න ආවේ. ඇත්තටම මොකද්ද මේ අපිට වෙන්නේ? ඔබතුමා මහ පොළොත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක් විදිහට මොනවද හැංගෙන්නේ දැනෙන්නේ? පළවෙනි ඉන්නේ මැත්තම කියන්න තියෙන්නේ හිතා ගන්නවත් බැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒක තමයි තනි වචනකින් දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ඕනෑම අවබෝධයක් නැති වෙන්නේ නැහැ. ඕනෑම පුංචි දරුවෙකුට උනත් අත දරුවෙකුට උනත් අවබෝධ විය යුතුයි මේක. මේක කළ හැකි දෙයක් නෙමෙයි. අපි කාබනික ගොවිතැනට හුඟක්ම කැමති. අපි අවුරුදු ගාණක් කතා කරා කාබනික ගොවිතැන ගැන. කාබනික ගොවිතැන ඩෙවලොප් කරන්න ඕනේ. මේ රටේ කාබනික ගොවිතැනට වැඩි තැනක් දෙන්න ඕනේ කියන එක අපි කතා කරා. හැබැයි මේ විදියට එක සැරේට පොල්ලෙන් ගහපු වගේ අපේ සිංහල භාෂාවෙන් කියනවා නම් එක සැරේට කඩාගෙන වැටුණෙන් පස්සේ පොහොර කොහින්ද ප්‍රශ්න කොටකට මිනිස්සු මූණ දීලා තියෙනවා. ඉතින් මේ ගැන මම හිතන්නේ විශාල වශයෙන් අපි කතා කළ යුතුයි. දැන් ඔවුරුමාට හිතෙන්නේ දැන් ගොවියෝ නිතරම ඉල්ලනවා අපිට කාබනික පොහොර වලින් අපිට මේ වෙනකොට මේ තියෙන වගාවන් කරගන්න බෑ. අපේ අස්සන් අඩු වෙනවා. අපිට රසායනික පොහොර තමයි මේකට මේ පසට හුරු වෙලා තියෙන්නේ ඕනේ කියලා. ඇත්තට මේ තීරණය හොඳ තීරණයක් නෙවෙයිද? ඇයි මිනිස්සු ගොවියෝ මේකට අකමැති වෙන්නේ? තව කෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්. ඔව් ඒක තමයි. අපිට ඇත්තෙන්ම කාබනික ගොවිතැන කියන සංකල්පය හොඳ සංකල්පයක්. හැබැයි ගොවියොන්ට මේ රටේ අවශ්‍ය කෘෂිකර්ම නිෂ්පාදනයට, මේ රටේ පරිභෝජන නිෂ්පාදනයට අවශ්‍ය වෙන්නේ 100%කට වඩා අඩු ප්‍රමාණයක් නම් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මේනි. 95%ක් මේකට අපිට කොහෙන් හරි හොයාගන්න වෙනවා. පැහැදිලිවම. ඒ කියන්නේ අපිට දැන් තේ වගාව වගේ වගාවක් ගත්තොත් තේ වගාවේ අවුරුදු අපි 20ක් 25ක් 30ක් 40ක් 50ක් 100ක් 70ක් වෙන්න පුළුවන්. මේ කාලාන්තරයක් මුළුල්ලේ අපි රසායනික පොහොර පාවිච්චි කරලා තියෙන පොළවට. පොළවට පාවිච්චි කරනකොට මේ පොළවේ ඉන්න සුද්ධ ජීවීන් 100%ක්ම මේ වෙනකොට විනාශ වෙලා හමාරයි. 100%ක්ම සුද්ධ ජීවීන් විනාශ වෙලා හිතකර සුද්ධ ජීවීන්. එතකොට අපට අපි දාන කාබනික කොටස් අවශෝෂණය කරගන්න
කාබනික් කොටස් වලින් මේ ශාකයට අවශ්‍ය නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම සුද්ධ ජීවීන් සිටිය යුතුයි. ඉතින් මං හිතනවා මේක සැරේට අපි සුද්ධ ජීවීන් මොනවත්වත් නැති විනාශ වෙච්ච පසකට කාබනික් කොටස් දාලා පසට හිතකර මට්ටමක් එයිද අහිතකර මට්ටමක් එයිද කියන එකත් ප්‍රශ්නයක්. කියන්නේ පස කාබනික පොහොර වලට හුරු කරන්නම අවුරුදු ගාණක් යනවා. අවුරුදු එකමාරක් දෙකක් තුනක් විතර යනවා. අපි එන්වයරන්මන්ට් මයික්‍රෝබයොලොජි කියන විෂයට අනුව අපි පැහැදිලිවම දන්නවා පරිසර ජීව විද්‍යාව කියලා අපි ඉගෙන ගන්න. එතකොට අපි දන්නවා පසක තියෙන්න ඕන විපස්සක ඉන්න ඕන ජීවීන් පසක කොයි විදියට එයා ජීවත් වෙන්නේ. කොට එයාට අවශ්‍ය පරිසරය අපි හදන්නේ කොහොමද? මේ දේවල් ගැන ඒකට ඒවා ඩෙවලොප් කරන්න ලෝකෙ දියුණු රටවල් වල හදාගත්ත ඔය EM එක වගේ මේ ලික්විඩ් වර්ග තියෙනවා. ඒ වගේ තාක්ෂණික ක්‍රම තියෙනවා. ඒකට ඒවා හඳුනා ගන්න ක්‍රම මේ ගසට මෙන්න මේ දැන් අපි හුඟක් එක ගහක් ගත්තොත් කෙසෙල් ගහේ ඉන්න හිතකරම සුත්‍ර ජීවියන් නෙවෙයි වෙන්න පුළුවන් තේ ගහේ ඉන්නේ. තේ ගහට හිතකරම සුත්‍ර ජීවියන් නෙවෙයි වෙන්න පුළුවන් පොල් ගහේ ඉන්නේ. ඒකට අපි විශේෂයෙන්ම මේ ඇයට සුත්‍ර ජීවීන් මොන සුත්‍ර ජීවීන්ද වැඩිම මේකට හිත කර. පර්චස් 40ක මේ වත්තේ පළතුරු වර්ග තියෙනවා 20කට ආසන්න ප්‍රමාණයක්. වත්ත පුරාවටම තියෙන පළතුරු වර්ග විවිධ වූ පළතුරු වර්ග. අද කතාව ටිකක් වෙනස් කතාවක්. ඒ වගේම අහන් ඉන්න බැරි කතාවකුත් වෙයි සමහරුන්ට. එහෙනම් අපි යන් වත්තට ගිහිල්ලා අපි කතා කරමු. යන්. දැන් මේ මුළු ලංකාවේ මේ ප්‍රශ්නේ ගැන කතා වෙනවානේ. විශේෂයෙන්ම ගොවියෝ කතා වෙනවා, දේශපාලන අංශ කතා වෙනවා, විශේෂ බාර අමාත්‍යවරුන් ගොවි බිම් වලට යනවා කියලා කියනවා. සමහරු කියනවා මේ රසායනික පොහොර අපි ලබා දෙනවා, මේවා හංගන් ඉන්නවා, ගොවියෝ මේක අතිරික්තයක් කියන් ඉන්නවා කියලා. ඇයි මේ වගේ තත්ත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනේ? ඇත්තෙන්ම දුරදිග නොබල වැඩ කිරීම සහ අවබෝධයක් නැතිකම. මම නම් දකින්නේ. කුෂිකර්ම ගැන පුංචි හරි අවබෝධයක් තියෙන කෙනෙක් නම් කවදාවත් රටේ මේ වගේ තීන්දුව తీරණයකට එක සැරේ නම් එන්නේ නෑමයි. ඒක දැන් ඔබතෝ කෝටික ප්‍රශ්නයක් මට නම් මේක. ඒ කියන්නේ මට හිතෙන විදියට සාමාන්‍ය දැනීම දැන් අපි කියමු අධ්‍යාපනය හදාරන දරුවෙක් නම් 1 2 වසර ළමයෙකුට අවබෝධයක් තියෙන තරම්වත් නැති වගේ. දැන් කුෂිකර්මය එක දෙකවත් තේරෙන්නේ නැති වගේ. නිකන් ඒක තමයි මට දැනෙන දේ. මේක නිකන් ඉතර හිතන්නම දෙයක් සරලම දෙයක්. රටේ කිසිසේත්ම කළ නොහැකි දෙයක්. මහ පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි දෙයක්. ඒ කියන්නේ මේක කරන්න නම් කළ යුතු ක්‍රමයක් තියෙනවා. අපිට වඩා හුඟක් දියුණු රටවල් වල ආදායම වැඩි රටවල් වල කිසිම රටක සම්පූර්ණම ඕගනික් කළා නැහැ. හැබැයි යම් ප්‍රමාණයකට ඕගනික් කළා තියෙනවා. අපේ රටට එන දැන් ඔබයි මමයි කන බොහෝ වෙලාවට පාන් ගෙඩිය. පාන් මම හුඟක් වෙලාවට විදේශ රටවල් වලට ගියාම ඒ රටවල් වල නිෂ්පාදනය කරන නිෂ්පාදන ඒ රටේ සත්තුන්ට දෙන්නේ නැහැ. මං අහුවා ඇයි ඔයාලා සත්තුන්ට දෙන්නේ නැත්තේ? සත්තුන්ගේ මස් අපි කනවලු. එතකොට ඒ නිෂ්පාදන අපේ තුමාගේ තුන්වෙනි ලෝක රටවල් වල ජනතාවට කන්නේ වුණ මේ මිනිස්සු. එතකොට හිතාගන්න. ඒකට අපිට පිට රටවලින් අපි ගෙනල්ලා කන බහුතරයක් දේවල් මොන වගේද කියලා හිතන්න. ඒ රටවල සත්තුන්ට නොදෙන දේවල් දෙන දේවල්. ඊට පස්සේ අපි ගත්තොත් කෙසෙල් කැනක් ගන්නවා. කෙසෙල් කැනට කපලක් බෙහෙත් ගහනවා. ගහේ තියෙද්දිත් බෙහෙත් දානවා. එළවලු ටික කපලා පොළවේ එලලා ඒවට ස්ප්‍රේ කරනවා බෙහෙත්. ඒව ගෙනල්ලා සතියක් දෙකක් තියාගන්න පුළුවන්. ඒකට එක වේලි තියෙනවා. ඉතින් මෙන්න මේව නැවැත්තිය යුතුයි. දැන් මේ තියෙන්නේ ඔබතුමා මේ අතන මගේ කොම්පෝස්ට් එක. මේ දැන් එක අර අලුත් කුණු තියෙන අතන මේක දැන් තා දවස් 10කින් 12කින් මගේ අවශ්‍ය කොම්පෝස්ට් ටික මේ තියෙන්නේ. ඔව්. මේකේ මේ ගෙදර කුණු ටික, ගෙදර මිදුලේ කුණු ටික, පාරේ කුණු ටික, ගෙදර දැන් සමහර වෙලාවට චන්ද්‍ර මහත්තයා කෙනෙක් හිතන්න පුළුවන් කොම්පෝස්ට් කොහොමද අපි නිෂ්පාදනය කරගන්නේ කියලා. මේවට මොනවද දාන්න ඕනේ දේවල්? ඇත්තෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියන්නේ ලංකාවේ රසායනික පොහොර, කාබනික පොහොර හදන බහුතරයක් දෙනා. බහුතරයක් 95%කට වැඩිය කරන්නේ කුණු ටිකක් ගෙනහිල්ලා කුණු ටික කවලම් කළා ඒක මැෂින් එකකින් කරකවලා ඩස්ට් එකක් වගේ කරලා කුඩු එකක් කළා ඒක පැකට් කරලා විකුණන එක. ඒක නෙමෙයි කොම්පෝස්ට් කියන්නේ. කාබනික පොහොර කියන්නේ දැන් මම උනත් කරලා තියෙන මගේ ගෙදර මං අවශ්‍ය නැහැ උසස් ප්‍රමාණය මට විශාල ප්‍රමාණයක් තියෙන නිසා මම කාබනික කොටස් ප්‍රමාණයක් හදලා මම මේකට මෙතෙක් කාලයක් යූරියා කිලෝ එකක් තියාගෙන සතියකට යූරියා හැඳ දෙකක් තුනක් දැම්ම දැන් එහෙමත් ගන්න යූරියා කිලෝ එකක් නැහැ අපිට. යූරියා නැහැ. වෙළඳපොලේ නේද? වෙළඳපොලේ නැහැ අපිට ගන්න එහෙම කිලෝ එකක් දැම්ම මේ ප්‍රදේශවල කොළඹ නැහැ කොහෙවත්ම නැහැ. ඉතින් ඒක නිසා අපි නිකන්ම දැන් පරණ කොම්පෝස්ට් ටිකක් දාලා මුහුන් වශයෙන් හදන්නේ. මේකයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. කාබනික පොහොර
කියලා රටේ තියෙන්නේ 95%ම කාබනික කොටස් නිකන් පොහොර හදලා නැහැ. පොහොර වෙන්න නම් නිවැරදි උෂ්ණත්වයක් යටතේ. අපි කොම්පෝස්ට් ගොඩ කවලම් කරනවා. කවලම් කරාට පස්සේ දවස් 4-5ක් 6ක් වහලා තියෙනකොට ඒකේ උෂ්ණත්වය අංශක 70ට එනවා 65ට එනවා. අන්න ඒ වෙලාවල් වලට කවලම් කරන්න ඕන. ආයෙත් 45 දී කවලම් කරන්න ඕන. ඒ පාර ඒකේ තියෙන්න ඕන තෙතමනයක් තියෙනවා. ඒ තෙතමනේ රඳා පවතිනවා. ඒකට තමයි මේකට හිතට සුද්ධ ජීවීන් වර්ධනය වෙන්නේ. ඒකට තමයි යාළගේ ක්‍රියාකාරීත්වයක් වෙලා මේකේ නයිට්‍රජන් පොටෑසියම් වැඩි වෙන්නේ. ඒකට තමයි අපට ගහකට දැම්මහම මේකේ හොඳ ගුණාත්මක ගතියක් තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් gedara පිළිකන්නේ දිරපු කුණු රොඩු ගොඩම තමයි අපි කඩෙන් ගෙනල්ලා හුඟක් වෙලාවට කොම්පෝස්ට් කියලා පාවිච්චි කරන්නේ. ඒව නම් ඉතින් සාමාන්‍යයෙන් තේ අක්කරයකට අපි කිව්වොත් කොට්ට 35ක් දාන්නේ කියලා නිවැරදි කොම්පෝස්ට් අරව නම් 60ක් 70ක්වත් දාන්න ඕනේ. දැන් නම් මිනිස්සුන්ට ප්‍රායෝගිකව ඒකේ වැදගත්කමක් නැති වෙනවා. ඒ වගේම දැන් ඇයි අපි එහෙනම් කොම්පෝස්ට් වලටම අපිට ගිහිල්ලා මේක කරන්න බැරි කියන එක. අන්න ඒක තමයි. මේ ප්‍රශ්නේ බහුතර මිනිස්සුන්ට තියෙනවා. ඔව් දැන් කොම්පෝස්ට් වලට ගිහිල්ලා කරන්න බැරි අපි කාලාන්තරයක් වගා කළා. කාලාන්තරයක් පොළවේ වගා කරාට පස්සේ මේ පොළවට අපි රසායනික පොහොර, රසායනික බෙහෙත් මේ වගේ දේවල් දාලා තියෙනවා. මෙන්න මේ දාපු දේවල් නිසා සුද්ධ ජීවීන් විශාල වශයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඒකට අපි කාබනික කොටස් නැවත දානකොට සුද්ධ ජීවීන් විශාල පොළවේ ඇත්තෙම නැහැ. අලුතෙන් ඒ ශාකයට සුදුසු සුද්ධ ජීවීන් වර්ධනය කරන ක්‍රමයකුත් නැහැ ඒකට. ඒකට ඒව අල්ල ගන්න සෑහෙන කාලයක් යනවා. ඒකට මේ හැම ගහකම මූල පද්ධතිය මේ ගහක් ගත්තොත් අපි මේ ගහ වටේ තියෙන මුලේ මුලට ආසන්නව විශාල වශයෙන් සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. මේ ඕනෑම ගහක් ගත්තොත් ඒ මුලට වටේ. ඒකට මෙයාලා තමයි මේ අපි දාන කාබනික කොටස් නැවත නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් බවට පත් කරලා ශෝෂණය කරගෙන ගහට ලබා දෙන්නේ. රසායනික පොහොර දෙනකොට අපි ඩිරෙක්ට්ම යූරියා ගහට දෙනවා. කාබන් මේ නයිට්‍රජන් දෙනවා, පොටෑසියම් දෙනවා, ෆොස්ෆරස් දෙනවා. ඒක තමයි වෙනස තියෙන්නේ. එතකොට අපිට එහෙම අලුත් ඉඩමකට නැවත දැන් අපි උදාහරණයක් ගත්තොත් පළවෙනියටම අපි තේ ගහ ගමු අපි වැඩිම කරන. තේ ගහකට අපි කාබනික පොහොර දැන් මෙච්චර කල් අවුරුදු 25 30ක් අපි මේ පොළවට මගේ තේ ඉඩම වගා කරන්න පටන් ගන්න දැන් අවුරුදු 30ක් වෙනවා. ඔබතුමා කුඩා තේවතු හිමියේ. ඔව් කුඩා තේවතු හිමියේ. ඒකට මගේ ඉඩමට මම ගිහිලා කාබනික පොහොර අලුතෙන් එක සැරේටම දානවා. දාපු ගමන් වෙන්නේ ඒ රසායනික පොහොර නැහැ අපිට දාන්න. ගහේ පොළවේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණයත් පමණක් වෙලාවට හරියට දිරාපත් වෙච්ච නැති කාබනික කොටස් නම් ඒවට ඇදලා ගන්නවා. ඊට පස්සේ තවත් ගහ කහ පාට වෙනවා. අපි දාපු පොහොර වලින් යම් ඉතාම ඒ කියන්නේ කිලෝ 100ට යූරියා කිලෝ එකක් වගේ තියෙන්නේ. පොටෑසියම් ඒකට අවශ්‍ය මූලද්‍රව්‍ය ප්‍රමාණය ගහට මදි වෙනවා. ගහ ඇත්තටම ගහේ සුද්ධ ජීවීන් ඇත්තෙම නැහැ පොළවේ. ඒක නිසා ඉතින් ක්‍රියාකාරීත්වය හුඟා අඩුයි. අඩුම ගානේ මාස 6-7ක් යනවා ගහේ පටන් ගන්න වර්ධනය. ඒ කියන්නේ පළවෙනියට ගිය ගමන්ම පොඩි දැල්ලා කහ පාටට ඒ කහ දැල්ලා හතක් වගේ යනවා. අඩුම රසායනික පොහොර දාලා කොච්චර සති දෙකකින් සති දෙකක් යනකොට අපිට දළු කඩන්න පුළුවන්. එතකොට අපි කහ පාට දැල්ලට මාකට් යන්නේ. කහේ කියන්නේ දැල්ල මේ තදයි, හයියයි. ඒකට ඒ දළු වෙනද පොලේ මාකට් කරන්න බෑ. දැන් මේ අස්වැන්න ගන්න නිලා ගන්න කාලයක් ප්‍රමාද වෙන්න අපි පිටරට යවන අයට මේක ලොකු. ඔව් ඒක තමයි. දැන් තේ අක්කරයකට අපි මෙහෙම කියමු තේ අක්කරයකින් අපි සාමාන්‍යයෙන් ලංකාවේ ඇවරේජ් එක දළු කිලෝ 650ක් විතර කඩනවා. අක්කරයකින් දළු කිලෝ 650. ඇවරේජ් එක පමණක් කෙනෙක් 1200 කඩන්න පුළුවන්. පමණක් ඉඩම් වල දළු කිලෝ 200යි 300යි 400යි. ඇවරේජ් එක මම කුඩා තේවතු සංවර්ධනකාරී හිටපු අධ්‍යක්ෂවරයෙක්. ඒකට මම පැහැදිලිවම දන්නවා ලංකාවේ ඇවරේජ් එක 650 600ක් වගේ තමයි යන්නේ පාතරට. එතකොට දළු කිලෝ එකක් රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ. රුපියල් 100කට දළු කිලෝ එකක් අපි දීලා එකට රුපියල් 65000ක් වගේනේ අපිට ලැබෙන්නේ අවුරුද්දට. ඔව්. මාසෙට සමා වෙන්න. මාසෙට අක්කරයකින් රුපියල් 65000ක් වගේ තමයි අපි මධ්‍යස්ථ ඕනම ගොවියේ සාමාන්‍ය වශයෙන් ගන්නෙ. තේ අක්කරයකින්. ඒකට අපි දළු කිලෝ 600ක් 650ක් කඩනකොට 600කට අත්තන් අනිවාර්යයෙන්ම අත්තන් කියන කම්කරු ලේබ අත්තම. අත්තන් අපිට යනවා 30ක් විතර. දළු කිලෝ 20ක් වගේ තමයි එක මිනිස්සෙක් කඩන්නේ ඇවරේජ් එක. පමණක් තැන් වල 25 30 කඩන පමණක් තැන් වල 15 16 18 කඩන. ඒකට 20ක් වගේ ගත්තොත් අත්තන් කම්කරු අත්තන් 30ක් යනවා. රුපියල් 30000යි. ඒ පාර රසායනික පොහොර දාලා මම මේ කියන්නේ. රසායනික පොහොර දාලා යම් විදියකට ඒකට අපි නෙලන්න මාස 3කට සැරයක් තේ ඉඩමන් නෙලන්න ඕන. රුපියල් 16000කට විතර තමයි අපි කොන්ත්‍රාත් දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මාසෙකට යනවා රුපියල් 5000 ගාණක් විතර. අපි රුපියල් 5000ක් කියමු ඒකට. රුපියල් 5000ක් නෙලන්න යනවා. ඊට පස්සේ අපි රසායනික පොහොර දානකොට මාස 3කට සැරයක් පොහොර කොට්ට 4ක් දැම්මොත් සාමාන්‍යයෙන් පොහොර කොට්ට 3ක් දැම්මොත් පොහොර කොට්ට 3ට යනවා රුපියල් 1500 පහු කාලේ 2000කම රුපියල් 6000යි මාසෙකට රුපියල් 2000ක් විතර යනවා. ඒකට 30000යි 35000යි 36000යි 37000ක් ගිහිලා තියෙනවා අපිට ඒ මාස නඩත්තු වෙනුවෙන්. අපි තේ කපන්නවයි කියලා ගහ කපාදු කරන අවුරුදු 3කට විතර සැරයක්. ඒකට මාස 6-7ක් අපිට අස්වැන්න නැහැ. ඒ කාටත් අපි අයින් කරන්න ඕන ගාණක්. ඒකට රුපියල් 4000 5000ක් අයින් කරොත්
37000යි අපිට 42000ක් 5000ක් අයින් කරලා 42000ක් විතර වැය වෙනවා. 60000ක් 65000ත් ඒ ඉඩමෙන් අපි ගන්නකොට 42000ක් විතර වියදම් කරලා රුපියල් 23000ක 25000ක 20000ක වගේ ලාභයක් තමයි තේ අක්කරයකින් තියෙන්නේ. ඔන්න අපි රසායනික පොහොර දාලා අදට ගොවියෝ ඉන්න තැන. ඊට පස්සේ අපි කාබනික පොහොරට දැන් යනවා. මේ රටේ නායකයෝ මේ රටේ යම් තීන්දුවකට කාබනික පොහොර දාලා ගියාට පස්සේ පළවෙනි මාස 6ම උපරිම මිනිස්සෙක් ඕනනම් උපරිම ගන්න කෙනා මම කියවර රසායනික පොහොර දැම්මම 1200 කඩන මිනිස්සු ඉන්නවා කියලා. ඒ වගේ උපරිම කඩන කෙනෙක් දළු කිලෝ 300ක් කඩාවි. උපරිම. එතකොට දළු කිලෝ 300ක් කඩනකොට දළු කිලෝ එකක් රුපියල් 100 ගානේත් අපි ගණන් හැදුවොත් පහත රටට රුපියල් 80යි. රුපියල් 30000යි. ඊට පස්සේ අපිට කඩන්න දළු කිලෝ 300ක් කඩන්න අමාරු වෙනදා ඒත් අත්තන් 20ක් විතර යනවා. රුපියල් 20000යි. නෙලන්න යනවා අරට වඩා වැඩි ගාණක්. කාබනික පොහොර දැම්මම කනකොල එනවා වැඩි. يعني 50000කට 60000කට ආසන්න ප්‍රමාණයක් කියනවා. ඔව් ඊට පස්සේ අපිට නෙලන්න යනවා රුපියල් 6000ක් 7000ක් විතර. ඒකට 27000යි. පොහොරවලට යනවා අර වගේ 5 ගුණයක් විතර. ඒ කියන්නේ පොහොර කොට අඩුම ගානේ 35ක්වත් දාන්න ඕන. 700 ඒවා 30ක් දැම්මොත් අපි 21000යි. 21000න් කියන්නේ එකට 7000ක් විතර යනවා. එතකොට අපිට යනවා 27000යි 35000ක් විතර. 35000යි නෙලන්න 40000යි නෙලන්න 4000 5000ක් විතර ඒත් යනවා. දළුවට කීයක් විතර යනවද? සමස්ත වියදම. ඔව් දළු කඩන්න රුපියල් යනවා 20000ක් අත්තන් 20ට. ඊට පස්සේ නෙලන්න යනවා 7000ක් 27000යි. පොරවට අපි 8000ක් කිව්වොත් 35යි 35000යි තේ කපන කාලට 5000ක් තිබුවා 40000කට වැඩි අපි යනවා. අනිවාර්යයෙන්ම 40000කට වඩා වියදම යනවා. 40000ත් 45000ක් වගේ අපිට වියදම යනවා. එහෙම වියදම ගියාට පස්සේ අපි රුපියල් 30000කට අඩු ගාණක් තමයි ආදායම උපරිමම ගත්තොත්. දළු කිලෝ 70 වෙන්න පුළුවන් 80 වෙන්න පුළුවන් මාසෙට අක්කරේ. 100 වෙන්න පුළුවන් තර්කයක් දැන් ඕන කෙනෙකුට 300ට වැඩි ගන්න බෑ. ඒකට 150 වෙන්න පුළුවන්. එහෙම ගත්තොත් රුපියල් මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් උපරිමෙන්ම මේ හැමදේම කරොත් 15000 පාඩු තියෙනවා. 15000ක් 20000. ලාභයක් නෙමෙයි පාඩුව. ඔව් බහුතරය සමත්යක් අපි ගත්තොත් මධ්‍යස්ථ ගත්තොත් පාඩුව 25000කට වැඩි. මධ්‍යස්ථ අර ඉස්සෙල්ලා ගත්තා වගේ මධ්‍යස්ථ ගත්තොත්. එතකොට පැහැදිලිවම අපට පේනවා ගොවියට මේ කරගෙන යන්න බෑ. ඒකට යාළයි දරුවෝ ඉගෙන ගන්න දරුවන්ට කන්න දෙන්නේ අම්මා තාත්තට බෙහෙත් කරන් දෙන්නේ. මේ සියලුම දේ මේ තේ ගහෙන් කරන්නේ මේ මිනිස්සු. එතකොට මේකත් එක්ක ජීවත් වෙච්ච ලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවා. ඒ මිනිස්සුන්ට මොනව වෙනවද කියලා හිතා ගන්න. වතුකම්කරුවන්ට රැකියාව අහිමි වෙනවා. ඒ මිනිස්සුන්ට වෙන විකල්ප මොනවත්වත්ම නැහැ. එතකොට එක පැත්ත අපි කුඹුරට ගියාම කුඹුරු අක්කරයක් කරන්න සාමාන්‍ය රුපියල් 60000ක් යනවා. රුපියල් 60000ක් විතර මේ ප්‍රදේශවල. ඒ පහතරට අපි 30ට ගත්තත් අපි මේ ගාල්ලේ ගත්තා රුපියල් 60000ක් වගේ. ඒක රසායනික පොහොර දාලා. ඊට පස්සේ කුඹුරකින් අපිට බුසල් 80ක් වගේ ගන්න පුළුවන්. බුසල් 80ක් කියන්නේ බුසලක් කියන්නේ කිලෝ 20.5යි. ඒකෙන් වැඩි කරාට පස්සේ ඒ 1000 ගාණක් අපිට ගන්න පුළුවන් කිලෝ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මම ඇවරේජ් ලාභය විතරක් කියන්නම් ඒකෙන් වෙන රුපියල් 85000ක 80000ක අපි වී විකුණනවා. හැම අක්කරයකින් වී විකුණන රුපියල් 80000යි 85000 අතර හැමදාම හොඳටම තුනොත් කුඹුර. يعني වියදම් ටික කපා හැලලා ඔව් ලෙඩක් එන්නේ නැතුව වැටෙන්නේ නැතුව ගම් වතුරට යට වෙන්නේ නැතුව මේව තියුණොත් විතරයි. ඒකට රුපියල් අපිට 80000ට විකුණනකොට 60000 සුද්ධ ලාභයක්ද? සුද්ධ ලාභය තියෙන රුපියල් 20000යිනේ. 60000ක් ගිහිල්ලා තිනවා අපි ඒ කන්න දෙන ඒවා නැතුව අපේ මහන්සිය නැතුව 60000ක් යන ඕනම ගොවියෙක් ලංකාවේ දන්නවා 58000 60000 65000 අතර යනවා. ඔය කියන්නේ අක්කරයකින් කුඹුරේ වී වපුරනවා. ඒක පොළොන්නරුව පැත්තේ පොඩ්ඩක් පස්සෙන් වැඩි අනුරාධපුරේ ඉතින් ඊට වඩා පොඩි ලාභයක් වැඩි වෙනවා. මෙහි ගාන තමයි තියෙන්නේ. ඔක කාබනික පොහොර දැම්මොත් එහෙම. කාබනික පොහොර දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම අපිට බුසල් 30ට බහිනවා මේක. බුසල් අපි 80ක් ගන්න එකක් කරෙන් බුසල් 30ට බහිනවා. එකට 50කටත් වඩා අඩු වස්සන්නක් එන්නේ. ඊට පස්සේ අපි රසායනික පොහොර දාලා පොළව විනාශ කරලා තියෙන්නේ. හැබැයි මේ කරුණු මෙන්න මේ වගේ තැන්වලදී ගැලපෙන්නේ නැහැ. අලුත් පොළවක් නම් අවුරුදු 20 30ක් වගා කරලා නැතුව තිබිලා. නැචරල් පොළවක්. පුරන් වෙච්ච පොළවක්. ඕ ඒපා ටොප් සොයිල් එක කිත්ත මේක මතු පිටපස ටොප් සොයිල් එක ඉතාම හොඳයි. ඒ පාර පාංශු වයනය ඉතාම හොඳයි. ඒ පාර කාබනික කොටස් ප්‍රමාණය වැඩි. මෙන්න මේ වගේ සුද්‍ර ජීවීන් වර්ධනය වැඩි. ඒකට ඒහෙම පසක මේක මීට වඩා වෙනස්. ඒව තියෙන 100%ටත් වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි මීට අවුරුදු 60කට 70කට එහා තිබුණේ එහෙම පසක් නේද? එහෙම තිබ්බ පසක් නේද අපි රසායනික පොහොර වලට හුරු කරලා විනාශ කරේ. රසායනික පොහොර දාලා ඉතින් මම ඒකත් හේතුව කියන්න. කුඹුරකින් අපි කියමු රුපියල් 60000ක් 80000ක් ගන්නකොට අපිට 20000යි ඉතුරු වෙන්නේ. කාබනික පොහොර වලින් අපි වගා කරනකොට 30000. ඒ කියන්නේ අපිට කිලෝ සාමාන්‍යයෙන් බුසල් 30ක් වගේ 30 වැඩි කරාට පස්සේ අපි 20ෙන් තියමු. ඒකට රුපියල් 30000ක් වගේ රුපියල් 50ක් වගේ නම් වී කිලෝ එකක් රුපියල් 30000ක් විතර ආදායමක් තමයි
අපට ලැබෙන්නේ. තේරෙනවනේ මං කියන එක. ඒකට අපට වියදම හැබැයි 60000ට වැඩි. වැඩි වෙනවා. ඇයි කාබනික පොර වලට වැඩියෙන් යනවා. ඒ පාර එන තනකොළ ප්‍රමාණය වැඩි වෙනවා. 30000 විතර පාඩුවක් තමයි. ඔව් 30000ට වැඩි. අපිට 72000ක් විතර යනවා වී ඉඩමක් වී වපුරන්න අක්කරයක කාබනික පොර දාලා. එතකොට අපිට රුපියල් 40000කට වැඩි පාඩුවක් එනවා පහතරට නම්. එතකොට කවදාවත් කුඹුර අපිට කරන්න පැහැදිලිවම හෙල්මලු ක්‍රමයට ගියට පස්සේ මේක තවත් වැඩි වෙනවා. හෙල්මලු ක්‍රමයේදී තවත් වැඩි වෙනවා. අත්තංගයන් ප්‍රමාණය වැඩි, කම්කරු ලේබර් ප්‍රමාණය වැඩි. ඒ තියෙන අපහසුතාවය නිසා තමයි ඒ තියෙන පාඩුව දරා ගන්න බැරි නිසා තමයි ගොවියෝ මේ විදිහට උද්ඝෝෂණ කරන්නේ. ගොවියෝ මේ විදිහට Tamanගේ වගාවට ගිනි තියලා තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ නැහැ. අපි දැක්ක මාධ්‍යයෙන් කියනවා විශේෂ බාර අමාත්‍යවරයා කියනවා නෑ මෙහෙම ප්‍රශ්නයක් නෑ. අපි ගොවීන්ට පොහොර ලබා දෙනවා. නමුත් අපි හොයාගෙන යනකොට මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින්වත් මේ චන්ද්‍රල් මහත්තයා මේ ගැන කිසිම උපදේශයක් අරගෙන නෙවෙයි මේක කරලා තියෙන්නේ. ඔව් ලංකාවේ කෘෂිකර්ම විශාරදවරුන්ගෙන් කෘෂිකර්ම විශේෂඥයන්ගෙන් ඒ වගේම කෘෂිකර්ම පිළිබඳව පරිණත දැනුමක් තියෙන ඒකෙන් නැගිටපු මිනිස්සු පමණක් අය මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පමණක් අය ගොවියෝයි කියාගෙන තමන්ගේ ගෙදරවත් කන්න ගහක් පිටව ගත්තේ නැති ගොවිකම එදා ඉඳලා මෙතනම ඉන්න මිනිස්සු නෙමෙයි අපි අනුකරණය කරන්න ඕන. අපි අනුකරණ කරන ගොවියෙක් වශයෙන් ලෝකේ ජයගත්ත මිනිස්සු. ඒකට අපිට රුපියල් 10ක් මේ වියදම් කරාම මම රුපියල් 30ක් 40ක් නිතරම ආදායම ගන්න බාන ඕනම ගොවි තැනක. ඒක තමයි මගේ රහස තියුනේ. ඒතකොට එතෙන්ට අපට එන්න නම් අනිවාර්යයෙන්ම අපි ව්‍යාපාරික කෘෂිකර්මික ඉන්න ඕන. රටක් වශයෙන් නැගිටින්නත් ඒ ව්‍යාපාරික කෘෂිකර්මේ තියෙන්න ඕන. එහෙම අපිට පේන්නවත් නැහැ. ඒකට දැන් රටේ මේ වෙනකොට මුදල් අඩුවක් තියෙන්නේ. අපේ තේ අත්සන්න වැටෙනකොට ලෝකෙට අපි දෙන තේ ප්‍රමාණය දෙන්න බැරි වෙනකොට 150කින් 60කින් වැටෙනකොට ලංකාවේ නිෂ්පාදනයේ අඩු වෙන්න අපිට කාටවත් නොපෙනෙන විශාල හානියක් අපට වෙනවා. ඒ හානිය තමයි දැන් මම ඔයාගෙන් උදාහරණයක් කියනවා. මම ඔයාගෙන් ගන්නවා අල කිලෝ 100ක් හැම දවසම මගේ කඩේට. ඒකට මගේ ඉල්ලුම තියෙනවා. මං පාරිභෝගිකයට සපයන්න ඕන දවසකට අල කිලෝ 100ක් අනිවාර්යයෙන්ම. එතකොට ඔයා මට මෙන්න අද අල කිලෝ 100ක් දීලා ඊළඟ දවසේ 80ක් කරනවා. ඊළඟ දවසේ 50 වෙනවා 40 වෙනවා. ඊට පස්සේ මං ඔයාගෙන් අල ගන්න ඉන්නේ නැහැ. මට පාඩු වෙන දවස ගන්න මගේ ඉල්ලුම දෙන්න නැහැනේ. සැපයුමක් නැහැනේ. මම වෙන තැනකට යනවා ගන්න. මෙන්න මේ වගේම ලංකාවේ තේ නිෂ්පාදනය ලෝකෙ ඉල්ලුමට දෙන්න බැරි වෙනකොට ලෝකේ තියෙන වැදගත්ම හොඳම තේ සිලෝන් තේ. ඒකට මේක දෙන්න බැරි වෙනකොට අපට අපේ ඉල්ලුම නැති වෙනවා අපට. ඒ පාර චීනය අද මහා පරිමාණව තේ වගා කරනවා. ඉන්දියාව මහා පරිමාණව තේ වගා කරනවා. ඒකට මේ තැන් වලට ලෝක වෙළඳපොළ යනවා. එයාලගෙන් තේ ගන්න පටන් ගන්නවා. එතකොට ඉතින් අපට තේ රුපියල් 100ට තිබිච්ච එක අඩු ගානේ රුපියල් 50 නෙමෙයි රුපියල් 10ටවත් දෙන්න බැරි නෑ. ලෝක වෙළඳපොළේ අපේ ඉල්ලුම නැත්තටම නැති වෙනවා. මේක හිතා ගන්න බැරි විනාශයක්. මේකේදී තවත් වෙන්නේ ලංකාවට එන මුදල් ටික ලංකාවට එන ප්‍රධාන ආදායම් මාර්ගයක් නැත්තටම නැති කර ගන්නවා. එතකොට මෙතනදී අපිට ලැබෙන විදේශ විනිමය පවා හිමි වෙලා. ඔව් ඒකට දැන් ලංකාවට එන විදේශ විනිමය විශාල වශයෙන් අඩු වෙලා තියෙන මොහොතක තවත් ඒ වගේ විශාල ප්‍රමාණයකින් එක සැරේ අඩු වුණාම ගොවියෝ මෙච්චර කාලයක් අවුරුදු 50 දැන් මගේ ජීවිත කාලේ ගොවිතැනට ඇවිල්ලා අවුරුදු 30 32ක් වෙනවා. කවදාවත් ගොවියෝ පිකටින් කරේ නැහැ. කාගේවත් ඉල්ලන්න ගියේ නැහැ. කාගේවත් මගේ ජීවිත කාලේ මම කවදාවත් ආධාරයක් කරන්නේ නැහැ. අපේ මිනිස්සු අපිට පුළුවන් විදිහට ඔව් අපි පුංචි කාලේ ඉඳලා අපේ මහන්සියෙන් හැපුණා. අපේ දහඩියනක අපේ දෑති කරගට එනකන් පොළව කොටලා තේ තමන් ලක්ෂ ගණන් හදලා මිරිදිය ජලාශ හදලා ඌරු කොටු හදලා එළුව හදලා හරක් හදලා තවන් වර්ග ගහලා එළවලු පළතුරු හැම දෙයක්ම කරලා සත්තුත් අලියාව අපේ කාලේ පැති වලට ඉතසර විශාල ලංකාවේ හොඳම කාබනික් ගම්මානේ කළා. කිසිම දවසක රජයකින් ආධාරයක් කරන්න නැතුව ජීවිත කාලේ අද අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මේකනේ රටේ වෙන්න ඕන දේ. ඒකට ගොවියා කාටවත් ණය උනේ නැහැ. ගොවියා කාගේවත් පස්සේ ගියේ නැහැ. සහන ආධාර ඉල්ලන්න ගියේ නැහැ. අපිට ගොවියා අපේ නිෂ්පාදන ටික අපිට විකුණ ගන්න. අපට නිදහසේ නිෂ්පාදනය කරන්න. අපට අවශ්‍ය දැනුම දෙන්න ඕන වෙලාවේ අපේ මේක විනාශ කරන්න හදන එක හිතා ගන්න බැරි විනාශයක්. ලොකු විනාශයක්. මෙතන රටට විතරක් නෙමෙයි සමස්ත ජාතියටම ලොකු විනාශයක් මේකෙන් සිද්ධ වෙන්නේ. දැන් කෙනෙක්ට මෙහෙම අර්ථකථනයක් දෙන්න පුළුවන්. මේ මහ පොළොව විනාශ වෙලා තියෙන රසායනික පොහොර වලින්. අවුරුදු ගාණක් තිස්සේ මහ පොළොවට දාපු රසායනික ද්‍රව්‍ය වලින් තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසයි මේ තීරණය ගත්ත කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා කිව්ව විදිහට දැන් චීනයේ මහා පරිමාණ වශයෙන් තේ නිෂ්පාදනය කරනවා. එතකොට චීනයත් එක්ක ලොකු ගනුදෙනුවක් අපිට තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. සමහරු කියනවා මේ චීනෙන් අපද්‍රව්‍ය මෙරටට ගෙන්නන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ මෙරටට ගෙන්නන්න හදනවා. ඒ නිසා තමයි මේ කාබනික පොහොර හුරු කරන්න යන්නේ කියලා. හැබැයි මේක නිකන් අර ඔබතුමා කලින් සඳහන් කරා වගේ පොල්ලෙන් ගැහුවා වගේ කරන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් මෙහෙමයි. ඇත්තෙන්ම කවුරු හරි කියනවා නම් මුළු පොළොවම විනාශ වුණා. කවුරු හරි කියනවා නම් මිනිස්සු ඔක්කොම ලෙඩ වෙන්නේ මේ රසායනික පොහොර ටික දීමෙන් කියලා. එහෙම මාෆියාවක් නෙමෙයි පෙන්නන්නේ. ඔව් පෙන්නන්න ඕනම කෙනෙකුට ගොරකාර දඩමස් කරන්න පුළුවන් කියලා කියනෝනේ. ඇත්තෙන්ම 100ට මේ ওই කතා කියන ඒවෙන් 105ක් එහෙම වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නේ ඉස්සෙල්ලම මේක කතා කරන්න ඉස්සෙල්ලා. දැන් අපි හුඟක් වාහන ඔයත් වාහනයකින් ආයි මාත් හොඳ වාහනයක් පාවිච්චි කරනවා. එතකොට ඉතින් වාහනේ යනකොට ඇක්සිඩන්ට් වැඩි.
වැඩි. ලංකාවේ සාමාන්‍යයෙන් දවසකට ඇක්සිඩන්ට් වලින් මැරෙනෝනේ 20ක් 25ක් විතර. අපි මේ වාහන ඔක්කොම නවත්තලා කරත් අරන් දෙපු කාට. ඒකනේ දැන් කියන්නේ. පරිසරය විනාශ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට හානියකුත් අන්න ඒ වගේ කතාවක් ඕක. මේ රසායනික පෝරගෙන නෑවේ රසායනික පෝරගෙන බෙහෙත් ගෙනාවේ මිනිස්සු මරන්න නෙමෙයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. මිනිස්සු ඒ කියන්නේ ජනගහනේ ශීඝ්‍රයෙන් වැඩි වුණා. වැඩි වෙන්න ඉල්ලුමට හරියට සපයුමක් දෙන්න බැරි වුණා. සරිලන සැපයුම් අපිට දී ගන්න බැරි වුණා. බැරි වෙනකොට අපිට සිද්ධ වුණා එක ගහකින් වැඩි අස්සන්නක් ගන්න. ඒ කියන්නේ කිලෝ එකක් ගන්න තැනකින් කිලෝ 4-5ක් ගන්න සිද්ධ වුණා. ඉතින් ඒක තමයි අපි ඇත්තෙන්ම කරේ. එහෙම නැතුව දැන් මිනිස්සුන්ට හානි කරන්නවත් මිනිස්සුන්ට වසවිස දෙන්නවත් ගෙනාපු දෙයක් නෙමෙයි. මේක ලෝකයේ ජනගහනයේ අවශ්‍යතාවයට සරලන විදිහට තමයි මේ දේ කරේ. දැන් ඊට වැඩි උදාහරණයක් කියන්නේ මේ ලංකාවේ ඕනම ගමක අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ එක ගමක මට කියන්න කුඹුරු කොටන මිනිස්සු දෙන්නෙක් ඉන්නවද? එක ගමක මිනිස්සු කුඹුරක් උදැල්ලක් අරගෙන වේල්ල බඳින මිනිස්සු ඉන්නවද? නැහැ. එහෙනම් අපි ඉස්සර මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා ගමේ කුඹුරු කොටන්න මිනිස්සු එක ගමක 150-100ක් හිටියා. කොල් ගස් නගින්න එපාර ගෝයන් කපන්න හැම ගමකම ගෝයන් කපන මිනිස්සු 30ක් 40ක් හිටියා. අද එක ගමක එක කෙනෙක් ඉන්නවද ගෝයන් කපන්න? එහෙනම් ගෝයන් කපන්න එක්කෙනෙක් නැත්නම් කුඹුරු කොටන්න එක්කෙනෙක් නැත්නම් මෙන්න මේකට විසඳුම් වශයෙන් තමයි කිමිකල්ස් වර්ග ආවේ. ඒකට මිනිස්සුන්ගේ පහසුවට මිනිස්සුන්ගේ ලෙහෙසිය මිනිස්සු හැමදේම භුක්ති විඳලා අර කන්න දීපු මේ අර සපා කන මේ කියන්නේ අත් දෙක අර අත සපා කන මේ කියලා කීමට කියන වගේ අපි මෙච්චෙක් කල් භුක්ති විඳලා අපි නිදහස භුක්ති විඳලා අපි ඒවෙන් ප්‍රයෝජනට අරගෙන ඔක්කොම කළා එක සැරේට ගහෙන් ගෙඩියෙන්න වගේ මේක මහා විනාශයක්. මේක නෑ කළ යුතු දෙයක් නෙමෙයි. මේක සැරේටම කාබනික පැත්තට යන්න උනා. ඒකට මේකට මීට ඉස්සෙල්ලා හිටපු අත්තිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රසායනික කෙමිකල් ගේන එක නැවැත්තුවා. ඊට පස්සේ ඒක බාලා කළා තනකොළ බෙහෙත් එහෙම නැතුව මේ රටේ ඔක්කොම ඉඩම් කැලේට ගිහිල්ලා විනාශ වෙලා මේ අවුරුදු 3-4යි උනේ. ඒ පාර ආයි ගොවියෝ කෑ ගහලා වතු හිමියෝ කතා කරලා නැවත යම් ප්‍රමාණයකට අඩු කරලා එතුමා දුන්නා. ඇත්තට මේ දිය යුතු ප්‍රමාණය තමයි දුන්නේ. ඒක තව දුරටත් අඩු කරලා තව දුරටත් ඒක ප්‍රමිතිය බලලා මොකද්ද කොතනද හානි වෙන්නේ කියලා බලන මිස නමුත් මේම එක සැරේ ලෝකේ කවුරුවත් නවත්තලා නැහැ. නවත්තලා කරන්න බෑ දැන්. ඔබතුමා රටවල් කීපයක සංචාරය කරලා තියෙනවා මේ පරිසරය සම්බන්ධව ඉන්න නිසා කෘෂිකර්මාන්තයත් එක්ක විවිධ අත්හදා බැලීම් සඳහා. දැන් විශේෂයෙන්ම ජපානයේ කොරියාව මේ ඉතාලිය වගේ මේ වගේ කැනඩාව වගේ රටවල් ගත්තට පස්සේ අපි දකිනවා මේ ඔවුන් මේ සමහර අස්වැන්න නෙලන කාලට විශාල අක්කර ගණන් භූමි තමයි මේ වගා කරන්නේ. ඒ රටවල් වල තියෙන්නේ මේ සම්පූර්ණම 100% කාබනිකමද? නෑ කොහේවත්ම නැහැ. කිසිම රටක නෑ. මම නම් දැකලා මන් දන්නේ මං ගොවිපළවල් එක රටකට ගියාට පස්සේ ගොවිපළවල් 200කට 300කට යනවා. ජර්මනිය නම් ගොවිපළවල් 800 ගානකට ගියා මම. හැම ඒ රටේ සාමාන්‍යයෙන් අපි කියමු සොමන් බ්ලූමන් කියන්නේ සූර්යකාන්ත මල. සූර්යකාන්ත අක්කර 2000 3000 වගා කරලා තියෙනවා. ඒකට එක සැරේ මේ ඔයිල් ගන්න. ඒකට ආව කූඩිත්තයි කියන රෝගියා. රෝගේ කූඩිත්තගේ හානි. එයාලා මේ මැෂින් ගෙනල්ලා ලොකු මැෂින් ගෙනල්ලා මේ මැෂින් වලින් තමයි කියන්නේ ගුවන් යානා වලින් තමයි ස්ප්‍රේ කරේ ඔක්කොමටම. ඒ කියන්නේ ඔක්කොම කූඩිත්තු විනාශ කරන්න. මම ඒකට එහෙදි බෙහෙතක් හදලා මට සම්මානිකුත් හම්බුණා. මම එහෙදි ඒකට හැදුවා මේ ඌරු කොටු තියෙනවා. ඒ ඌරු කොටුවේ අපද්‍රව්‍ය වලින් හැදෙන ලික්විඩ් එකකින් අපි ස්ප්‍රේ කරන එකක් හදලා මම ඒකට එහෙදි මට සම්මානිකුත් හම්බුණා. ඒක නිසා ඒ රටවල් වල හැමදාම බෙහෙත් ගහනවා. හැබැයි ගහන්නේ ප්‍රමිතියකට. හැබැයි අස්සන්න නෙලන්න මාස ගානකට ඉස්සෙල්ලා ඒ පිළිවෙලක් යාලගේ. අපි අස්සන්න නෙලන කොටත් ගහනවා අස්සන්න කඩලත් ගහනවා. අන්න ඒ වෙයි වැලක්විය යුත්තේ. ඒවට තමයි ක්‍රමවේද හදන්න ඕනේ. එහෙම නැතුව එක සැරේ මේ රට මේ තත්ත්වයට ගේන එක මේක ගොවියෙක් වශයෙන් මගේ ඇස් දෙකෙන් නම් දකින්නේ පුදුමාකාර විනාශයක්. මම මේ කියන හැම දෙයක්ම තව මාස 3-4කින් පෝර ගෙනාවොත් ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේක මොකද්ද උගුල. මේක තව අවසාන වශයෙන් මේ ගොවීන් දැන් කෑ ගහනවා මොවුන් අඬනවා අපිට පේනවා දකින්න. හැබැයි සමහර වෙලාවට මාධ්‍යයෙන් පවා මේ දේවල් දැක්කේ නැහැ වගේ ඇස් දෙක වහගෙන ඉන්නවා වගේ අපිට පේනවා. නමුත් පුළුවන් විදිහට ඔබතුමා වැනි අය මේ අපි මේ දේවල් සමාජගත කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ දේවල් වලට කිසිම ඇහුම්කන් නොදී අර බීරි අලෙන්ට වීණා වයින්නවා වගේ දෙයක් නෙමෙයි කරන්නේ. උනොත් අනාගතයේදී තව අවුරුද්දකින් දෙකකින් මේ රටට මොකක්ද වෙන්නේ? අවුරුද්ද දෙකක් යන්න ඕනේ නැහැ. පෝර අද සම්පූර්ණ ගේන එක නවත්තන්න මාස 3කදී සමස්ත රටම බඩගින්නේ. ඒක ආයි නවත්තන්න බෑ. වග ඉතාම වගකීමෙන් කියන්නේ හාල් කිලෝ එක රුපියල් 400 යාවි නැත්නම් ඉතින් රටවල් වලින් ගෙන්නලා තව රට ණය වේවි. ඒ ලෝලු ටික සියලුම දේවල් අපිට පිට රටින් ගේන්න වේවි. ඒ කියන්නේ එහෙම කරේ නැතිනම් යම් විදියකට අපි දන්නේ නැහැ මේක මොකද්ද මේ කරන්න හදන මෙච්චරම බොළඳ මෙච්චරම ලාභාලා දහත් තීන්දුව ගන්න තරම් ඇයි මේ තැනට වැටුනේ කියන එක හිතා ගන්න බෑ අපිට. හැබැයි එක්ක වෙනස් මහා රටක් එක්ක මොකක් හරි මට ඒ කියන්නේ අපිට ඇත්තටම එහෙම මම නිර්වචනය කරන්න කැමතිම නෑ. නමුත් මේක දකිනකොට නම් හිතනවා මේ වෙන්න යන්නේ මගේ රටට
මොකද්ද? කොතනින් අවසන් වේද කියලා මට මගේ ඇස් දෙකට නෙමෙයි පේන්නේ මනසට. ඇයි මම පොළවත් එක්ක අපි අවුරුදු 30ක් විතර කෘෂිකර්ම අමාත්‍යංශවල කෘෂිකර්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවල මේ උපදේශකවරුන් කියලා කොටසක් පත් කරලා ඉන්නවනේ. ඇයි මේ හරිනම් ඔබතුමාලා වගේ අය ඒ වගේ තැන්වල ඉන්න ඕනේ? ඇයි ඒ වගේ තැන්වල ඔබතුමාලා වගේ අය ඉන්නේ නැත්තේ? මෙහෙමයි. අපි ගියොත් අපි ඇත්ත කතා කරන්න. දැන් මාධ්‍ය කියන්නේ දැන් ඔබතුමාගේ මාධ්‍ය ආයතනයන්. ඔබතුමා මෙහෙම කතා කරන මේ රටේට වග කියන මේ රටේ සංඛ්‍යාත වලින් මේ රටේ දුවන මාධ්‍ය ආයතන කීයද මේ රටේ ජනතාව දන්නවද මේ රටේ ජනතාවගේ සංඛ්‍යාත වලින් කියලා මේ මාධ්‍ය ආයතන දුවන්නේ එක මාධ්‍ය ආයතනයක් හෝ දෙකක් හැර අනිත් සියලුම මාධ්‍ය ආයතන රජයට හෝ මිනිසුන්ට ඕන විදියට ක්‍රියා කරනවා. මාධ්‍ය මාෆියාවක්. ඒකට ඒ සල්ලි වලට ඒකට මාධ්‍ය හිමිකාරු අපි දන්නු දවසෙන් දවස බිලියනපතිය වෙනවා. ඒකට ඒ අයට මේ රටේ හැමතැනම තමයි මේ රටේ ප්‍රධාන පාලක පක්ෂවල මේ කොන්ත්‍රාත්තු ඒකට ඕනම නැති දෙයක් ඇති කරන්න ඒ අයට පුළුවන්. ඇති දෙයක් නැති කරන්න පුළුවන්. හොඳ කතිකයෝ ටිකක් මාධ්‍ය ආයතන වලට ගන්නවා. ඒ හරහා ඒ අය හොඳ කතාවක් දෙනවා. ජන සාමාන්‍ය ගම් වල ගොවි ජනතාව මහන්සිලා දුක් ඉඳලා හවසට පොළවේ වාඩිලා ටීවී එකේ කතාව බලන් ඉඳලා මේ කියන දේවල් ඔක්කොම ඇත්තයි කියලා දකින්න. ඇත්තටම අපි නොදියුණු වෙලා තියෙන්නේ. අපේ රට දුප්පත් වෙලා තියෙන්නේ නොදුනුවත්කම නිසා. මිනිස්සු දන්නේ අපිට මේ මුලාවක් කරන්නේ. අපි මේ වංචාවක් අපිට කරන්න කියලා. ඇත්තටම මේ මාධ්‍ය ආයතන ටික කරන විනාශය. ඒ කියන්නේ ඒ අයට ඕන දේවල් තමයි සමාජගත කරන්නේ. හැමදේම එහෙමයි. ආගම දහමද, නීතියද, කුෂිකර්මයද, රාජ්‍ය පාලනයද මේ ඔක්කොම රටේ ජනතාවට ඕන දේවල් නෙමෙයි. කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුගේ අභිමතාර්ථය මේක වෙනස් වුණේ නැතොත් ජාතියක් වශයෙන් මහා විනාශයකට අපි ආවි. මේකට කතා කරන්න කෙනෙක් නැහැ මාධ්‍යයට බයයි. මේකට කතා කරොත් මාධ්‍යෙන් ගහයි කියලා හිතෙනවා. ඉතින් දේශපාලඥයෝ බයයි යාගේ ප්‍රතිරූප විනාශ කළා දායි කියලා හිතෙනවා. හැම විශේෂයෙන් අපි දකිනවා ජාතික රූපවාහිනිය ඒ වගේම ස්වාධීන රූපවාහිනිය අපි ITN ගත්තොත් එහෙම මේ අපේ ගමේ ඉන්න පොඩි මනුස්සයට ගොවිතැන බතක් කරන් ඉන්න මනුස්සයට පේන්නේ මේ චැනල් දෙක විතරයි සමහර ගම්වලට ගියාට පස්සේ මේ චැනල් දෙකෙන් සම්පූර්ණයෙන්ම මිනිසුන්ට පෙන්වන්නේ මෙන්න රසායනික පොහොර හොඳයි කාබනික පොහොර මෙහෙමයි එතකොට ගමේ ඉන්න මනුස්සයට සම්පූර්ණයෙන්ම ඔලුවට යන්නේ වෙන දෙයක්. ඉතින් මේ ගැන අපි අනිවාර්යෙන්ම කතා කළ යුතුයි. ඔව් දැන් මේ තියෙන්නේ මේ පැණි දොඩම්නේ. මේ සම්පූර්ණ මේ පැණි දොඩම් ගහ ඇදලා තියෙන්නේ කාබනික පොහොර වලින්ද රසායනික පොහොර? කාබනික පොහොර. කියන්නේ මේ මුළු ගෙවත්තෙම තියෙන කාබනික පොහොර. ඕනම තැනක හරලා බලන්න පොඩ්ඩක් මේ බලන්න මේ පස උස්සලා බලන්න. ගලවන්න කමන්නේ ගලවන්න. හරිද? මේ තියෙන්නේ සම්පූර්ණ කාබනික පසක් තියෙන්නේ. මේ පස කළු පාටට වගේ තියෙන්නේ කාබනිකත් එක්ක තියෙන නිසා නේ. ඉතින් මේ හරි සරුවට ගහ මුලට මේ ගහ ඒ දීලත් ඉතින් ගෙඩි දෙක තුන. මේකට රසායනික පොහොර දැම්මොත් අපිට ගෙඩි සාමාන්‍ය 30 35ක් ගන්න පුළුවන් මේක. ගන්න පුළුවන්. මේකෙන් සාමාන්‍ය 150කට වඩා අඩු පළදාවක් තමයි ලැබෙන්නේ නේ. අඩු පළදාවක්. එතකොට දැන් සාමාන්‍යයෙන් ගෙවත්තේ වගා කරගන්න තමන්ගේ එදිනෙදා කෑම වලට අවශ්‍ය කරන දේවල් ටිකට නම් ඔන්න කාබනික පොහොර දැම්මට කමක් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට එපා කියන්නේ නැහැ. ඔව්. එතකොට අපි ඉතින් මෙහෙමයිනේ අපි ලංකාවේ රසායනික පොහොර ටිකක් දාලා වගා කරගෙන ලංකාවේ ජනතාවට දෙන එක හොඳයිනේ. වසවිස ගහලා පිට රටවල් වල අපිට ඇහැට පේන්නේ නැති දේවල් දෙනවට වඩා ජනතාවට. අනිවාර්යයෙන්. ඒතර දැන් මේ ගෙවත්තේ මොනවද තියෙන පළතුරු ಜಾති? පළතුරු ಜಾති අපේ ගාව තියෙනවා අලිගට පේර, රඹටන්, අඹ, කිලෝ පේර, ජම්බු, පැණි දොඩම්, හින්නාරම්, උගුරැස්සා, අනෝදා, පැණිකාබරංකා, අර වැලි අනෝදා, දන් ඒ වගේ පළතුරු වර්ග තමයි තියෙන්නේ. අඹක් තියෙනවා. ගෙදරටම කන්න පොල් ගස් දෙක ඇති අපිට. දෙකයි තියෙන ගෙදරටම කන්නේ පොල් ගස් දෙකේ පොල් ඇති අපිට. මේ ලංකාවේ ජනතාවට අපි ලෝකෙට ණය වෙන්න ඕනේ නැහැ. පොල් ගස් දෙකක් හිටවන්න බැරි මිනිස්සු ඉන්නේ 100%ටත් වඩා අඩු ප්‍රමාණයක්. ලංකාවේ පොල් ගස් දෙකක් හිටවන්න බැරි මිනිස්සු ඉන්නේ 100%ටත් වඩා අඩු ප්‍රමාණයක්. එතකොට ඕනම ගෙදරකට පොල් ගස් දෙකක් හිටවන්න වැය වෙන්නේ පොල් පැලයක් 150යි. දවසක් මහන්සි වුණොත් දවස් දෙකම දවසකට පොල් වලවල් දෙක හාරගෙන උපරිම රුපියල් 1000ක් යන්නේ පොල් පැල දෙක ඇත. මුළු ජීවිත කාලෙම පොල් කතයකි. පොල් ගෙඩියක් ණයට කඩෙන් අනුන් එදෙනකන් බලන් ඉන්න ජාතිය බොහෝ වෙලාවට අපි ආණ්ඩුවකටවත් කාටවත් අපි ඒකට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ ඇත්තටම. අපි කරන්නේ නැතිකම මිනිසුන්ට ඕනේ නැතිකම. දැන් අපි පොල් පැලයක් හිටවන හැටි මේ මල් පැලයක් හිටවන හැටි මිරිස් පැලයක් හිටවන හැටි මිනිස්සු දන්නේ නැහැ. ඔබතුමා වගේ තරුණ පිරිස් බහුතරයක් ඔබට හම්බ වෙනවා ඇති. අපි ගිහිල්ලා අහන්නකෝ ශාරුක් ખાන්ගේ ගෙදර කාමර කීයක් තියෙද කියලා. ශාරුක් ખાන් නෝනලා කීයද වාහන කීය මේ ඔක්කොම ඉන්දියාවේ නළු නිලියෝගෙන පෞල් ජීවිත මේ ඔක්කොම ගියාවි. මාධ්‍ය වලින් පොවල ඇති වෙන ලංකාවේ නළු නිලියෝගෙන ජීවිතේ එක මොහොතක් විනාඩියකටවත් අපේ ජීවිතේට අවශ්‍ය වෙන්නේ නැහැ ඒවා. ජීවිත කාලේ ජීවිතේ සාර්ථක කරගන්න යහපත් ජීවිතයක් ගත කරන්න දියුණු වෙන්න සල්ලි හම්බ කරන්න මේ කිසිම දෙයකට වැඩක් නැති දේවල් ඔළුව වල ඕන තරම් පුරවගෙන ඉන්නවා. මම එකක් කියන ක්‍රීඩාවේ කියමු. ක්‍රීඩකයෝ ගහපු විකට් ගාන, බෝල් ගාන, කැච් අල්ලපු ගාන මේ ඔක්කොම කියන්නේ හැක්කයි ඉන්නවා. හැබැයි වම්බුට පැලයක් හිටවන්න දන්නේ 3 වේල බත් කන මිනිස්සු අපි.
අපි සාමාන්‍ය බත් කාලා බත් කන ජාතියක් අපි. එතකොට ඇයි අපට ඕන දේවල් අපි එකක්වත් අරගෙනද? අපේ ජීවිතේ පෞල් ජීවිතය ගත කරන්නේ කොහොමද? දරුවෙකුට උගන්වන්නේ කොහොමද? මතක ශක්තිය තියෙන්නේ කොහොමද? කෙනෙක් දියුණු වෙන්නේ කොහොමද? සල්ලි හම්බ කරන්නේ කොහොමද? මම ඕනම මිනිස්සෙක් මම මේ රටට අභියෝග කරනවා. අභියෝගය ඕනම මිනිස්සෙක් මට රුපියල් 10ක් එක දෙන්න. එක මාසෙකදී මේ මිනිස්සයාගේ මාසෙකදී රුපියල් එක දවසකට මේ මිනිස්සයාගේ 7-5ක් වියදම් කරන්නේ නැතුව රුපියල් 100ක් අරන් ආවොත් එයා මාසෙකදී ලක්ෂපතියෙක් කරනවා. මම හැම මාසෙම යට ලක්ෂයක් ආදායම වෙන විදිහට මම හදලා දෙනවා. ඕන තරම් වැඩසටහන් එහෙම තියෙනවා. මේ රටේ නිෂ්පාදනාට තැනක් තියෙනවා. ඒ කියන්නේ මම මේ රටේම කුෂිකර්මාන්තය මේ රටේ කුෂිකර්මාන්තය ස්වයං පෝෂිත කරන්න අවුරුදු 2මයි ඕන. ඒ කියන්නේ මට කිරි වලින් කරන්න බෑ මේක. කිරි එක සැරේ අපිට අවුරුදු 2කදී කරන්න බෑ. සීනි කරන්නත් බෑ. සීනි වලින් කරන්න බැරි අපි ඇල්කොහොල් හදන අපේ රටේ විශාල වශයෙන්. ඒක නිසා නැන්නම ඒකත් පුළුවනි. ලංකාවට අවශ්‍ය සීනි කිරි අර සියලුම දේවල් අපිට කරන්න පුළුවනි. මේ ලංකාවේ තියෙන ඕනම පොල් ගහක පොල් ගෙඩි 3 4 5 හැදෙන ගහක ගෙඩි 20 25 කරන්න පුළුවන්. අවශ්‍ය තාක්ෂණයේ දැනුම අත්දැකීම අපේ ඒව තමයි අපි තාක්ෂණය අපිට දීලා තියෙන්නේ. එන්නේ ඒවට රසායනික පෝර ඕන වෙන්නේ අපිට. බෙහෙත් ඕන වෙන්නේ අපිට. ඇත්තටම ඒවා හානි නෙමෙයි. ඒ කියන්නේ ඒ දේවල් තුලින් අපේ රටේ නිෂ්පාදනය කොච්චර වැඩි කරන්න පුළුවන්ද? අවසාන වශයෙන් මේ රටේ මිනිසුන්ට ඉදිරියට බත් වේලට අවශ්‍ය කරන එළවලු ටික නැති වෙනවා. ඉදිරියට මේ විදිහට ගියොත් එහෙම එදා වේල හම්බ කරන් කරන මිනිස්යාගේ පොකට් එකට තට්ටු වෙනවා. මේ විදිහට ගියොත් කොහොමත් මේ වෙනකොටත් අපේ රටට වෙන්න තියෙන දේවල් වෙලා අවසానයි. අවසාන වශයෙන් මේ බලන් ඉන්න පාලකයන්ට විශේෂයෙන් මේ වැඩසටහන කෘෂිකර්මාන්තයට ඇලුම් කරන අය වගේම රටේ පාලකයන් නරඹාවි කියලා අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ සමස්ත ජනතාව විදිහට මොනවද දෙන්න තියෙන අවවාදය සහ මොනවද ඔවුන්ගෙන් ඉල්ලන්න තියෙන එකම දේ. මේ වැඩසටහන බලන හැම කෙනෙකුටම මම බැඳලා කියනවා මේ සමස්ත රටේම ගොවි ජනතාව වෙනුවෙන් ඔයාලට කන්න දීපු ඔයාලගේ බඩ පුරවපු ඔයාලගේ දුකට සැපට හැම වෙලාවෙම කඩේට ගිහිල්ලා හරි කන්න ටිකක් ගෙනාවේ ගොවියා හදපු නිසා අන්න ඒ ගොවියෝ වෙනුවෙන් ඇත්ත කතා කරා. ඒක තමයි අවසාන ඉල්ලීම. ඉතින් මේ මෙතුමා ලංකාවේ 3 වතාවක් හොඳම ගොවියා වුණා. ඒ වගේම රටවල් විශාල ප්‍රමාණයක ගිහිල්ලා ගොවි බිම්වල ඇවිදලා ඒ වගේම තමයි හැමදාමත් රටේ සමස්ත ජනතාව වෙනුවෙන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් මේ මහ පොළොව වෙනුවෙන් මෙතුමා පෙනී සිටියා. විශේෂයෙන්ම ඇත්ත වෙනුවෙන් ඇත්ත කතා කිරීම වෙනුවෙන් පෙනී සිටියේ. ඒ නිසා අපි ඒ නිසාමයි චන්ද්‍රලාල් මහත්මයා අපි සම්බන්ධ කරගත්තේ. ඔබට මතකද අපි කලින් වැඩසටහනක් කරා ලංකාවේ ප්‍රථම සහ විශාලම සෝජාන් වගාක්‍රමය මෙතුමා තමයි හඳුන්වලා දුන්නේ. ඉතින් මේ වැඩසටහනත් ලොකු ප්‍රතිචාර ගොඩක් තිබුණා. ඉතින් අපි මේ ඔබෙන් ඉල්ලන්නේ අපි මේ පැය ගණන් වැඩසටහන් වල කොච්චර කතා කරත් රටේ පාලකයන් මේ දේවල් බැලුවේ නැත්තම් රටේ පාලකයන්ට මේ දේවල් ගැන වගක් නැත්තම් රටේ මිනිස්සු වලට ඇදලා දාන තත්ත්වයක් තමයි උදා වෙන්නේ. නිසා බොහොම ආදරෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා රටේ මිනිස්සු ගැන හිතන්න, රටේ මහ පොළොව ගැන හිතන්න, ඉදිරි අනාගතය ගැන හිතන්න. අපි කිසිසේත්ම කියන්නේ නැහැ මේ රටේ රසායනික පොහොරම තිබිය යුතුයි කියලා. හැබැයි 100%ක්ම එකපාරම මේ මහ පොළොවට කාබනික පොහොර යොදන්න ගියොත් එහෙම අර කලින් සඳහන් කරා වගේ මේකේ තියෙන ඵලදාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ට එදා වේල හම්බ කරන් කන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම වතු හිමියන්ට ලොකු මහා විශාල වශයෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ හරහා රටේ තියෙන විදේශ විනිමය අහිමි වෙන්න පුළුවන්. ලොකු අවාසි ගොඩක් තියෙනවා මේ දේ. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න. මේ වැඩසටහන ඔබ අනිවාර්යෙන් ඔබට පුළුවන් හැම තැනකදම සෝෂල් මීඩියා වල මේ වැඩසටහන ෂෙයා කරන්න. ඔබේ අදහස මේ ගැන තියෙන හැම දෙයක්ම පහලින් සඳහන් කරන්න. ඒ වගේම මොන හරි උපදේශයක් අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපේ චන්ද්‍රලාල් මහත්මයාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔහුගේ දුරකථන අංකය සඳහන් කරන්න අපි ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට මේ අපි වෙනුවෙන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට. බොහොම ස්තුතියි මේ රට වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් ඔබතුමත් කන බත් වේල වෙනුවෙන් පෙනී සිටියට මාධ්‍ය වේදිකෙක් වශයෙන් මම හිතන මේ රටේ ඉදිරියටම යන ඔයාලා වගේ අයට ශක්තිය වාසනාව ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න, subscribe කරන්න channel එක, social media වල share කරන්න. අපි ආයෙ දවසක මේ වගේම රට ගැන, ඔබ ගැන, අපි ගැන කතා කරන වැඩසටහනකින් මොන ගැන බලාපොරොත්තු වෙද්දී හැම කෙනෙක්ටම ආයුෂ බොහෝ වේවා. අයබෝවන්.